සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ සියලු දෙනාටම. බුදු බණ නිතියෙක් තැන් වූ සුව සදහම් යාත්‍රාව බෞද්ධ මාධ්‍ය ජාලය ගුවනට මුසු කරන බෞද්ධ රූපවාහිනී නාලිකාවේ ධම්සභා මණ්ඩපයයි අපි මෙලෙසින් ආරම්භ කරන්නේ. අද ධර්ම දේශනාව පවත්වන්නට අපගේ ගෞරවනීය ආරාධනය පිළිගෙන ධම්සභා මණ්ඩපයට වැඩම කොට වදාළ රාජගිරිය ගෝතමී උයන සදහම් සෙවන වාසී පූජ්‍යපාද අතුරලියේ රතන ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි ගෞරව නමස්කාර පූර්වකව අද ධර්ම දේශනාව උදෙසා පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. අංක 39 ෆීල්ඩ් මාවත නිකපේ පාර දෙහිවල කියන ස්ථානයේ පිහිටා තිබෙන කොළඹ කල්යාණ මිත්‍ර භාවනා සංසදය අද මේ ධර්ම දේශනාවේ තම සදැහැති දායකත්වයෙන් කටයුතු කරනවා. ධර්ම දේශනාව ශ්‍රවණයටයි සියලු දෙනාම සූදානම. ඊට පෙර ආතුව අපි සියලු දෙනා තිසරණ සහිත පංචශීලය සමාදන් වෙමු. සාදුනාදයක් පවත්වලා තෙවරක් নমස්කාරය කියමු පංචශීලය සමාදන් වීමට. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආම බන්තේ. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ආම බන්තේ. සාදු සාදු සාදු. समन्ता चक्रवालेषु
අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස මාතා යථා නියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්ඛේ ඒවම්පි සබ්බ භූතේසු මාන සංභාවයේ අපරිමාණං උද්ධං අදෝච තිරියං ච අසම්බාධං අවේරං අසපත්තං තිට්ඨං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත මිද්දෝ ඒතං සතින් අදිට්ඨේය බ්‍රහ්මමේතං විහාරං ඉදමාහු. අද මෙම බෞද්ධ නාලිකාවේ ධර්මදේශනාවක් සඳහා අපේ ගුණසේන එමදුව මහත්මයාත් කුසුමා එමදුව මහත්මයාත් මට ආරාධනා කළා අපි කාලයක් තිස්සේ දන්න කියන දායක පිරිසක් හැටියට එකල ආරාධනා මා ඉතාම ඕන කමෙන් බාරගත්තා. මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම මුල් කරගෙන මේ ධර්මදේශනාව අද දින මේ ස්ථානයේදී පැවැත්වෙන්නේ. ඉතින් දැන් අපි මුලින්ම මේ බණක් අහන්න බලාපොරොත්තු වෙන්නේ නේද? අපි සැහැල්ලුවෙන් නිකන් බණහම් රූපවාහිනියක නෙවෙයි නිකන් බණ කියන විදියට ඔය ඇත්ත හොඳ අවධානයෙන් සාමාන්‍ය විදියට සැහැල්ලුවෙන් ධර්ම දේශනාවට සවන් දෙයි කියලා අපි මම බලාපොරොත්තු වෙනවා. මම මේ කියපු ගාථාව ඔබ සියලු දෙනාම ඉතාමත්ම හොඳින් දන්නවා. තාමත්ම හොඳින් දන්නවා. මොකද්ද මාතා යථා නියං පුත්තන්නේ? ගහලා තියෙනවනේ නේ. අහලා නැති කෙනෙක් ලංකාවේ නැහැ. තුන් සූත්‍රයේ විශේෂයෙන්ම කරණීය මෙත්ත සූත්‍රය අපේ බෞද්ධයන් බොහෝ දෙනෙකුට කටපාඩම් තියෙන සූත්‍රයක්. ඒක හන්ද මේ සූත්‍රය සියලු දෙනාම දන්නවා. ඒක හන්ද අමුතුවෙන් මම මේ කියන්න ඕනේ නැහැ කාටත් කටපාඩම් තියෙන සූත්‍රයක්. හැබැයි හුඟක් අය මේකේ මේ තේරුම නම් දන්නේ නැහැ නේ. නේද? හුඟක් අය දන්නේ නැහැ නේද? හුඟක් අය පාඩම දන්නවා. මතකෙන් කියනවා නමුත් තේරුම දන්නේ නැහැ. සමහර අය තේරුමක් දන්නවා. හැබැයි ඒක ගැන හිතලා නැහැ. සමහර අය හිතලත් තියෙනවා ඒ වුණාට අභ්‍යාස කළා නැහැ. ඒ නිසා මේ සූත්‍රයේ වැදගත් කාරණා දෙකක් තියෙනවා. එකක් තේරුම් ගැනීම, අවබෝධ කර ගැනීම, ඊළඟට අභ්‍යාස කිරීම. මේ කරුණු තුනම සම්පූර්ණ වුණොත් තමයි මේ සූත්‍රය අපි ධර්මයක් විදියට හැදෑරුව වෙන්නේ. දැන් මෙතන කරන්නේ අහගෙන ඉඳීම පමණයි. ඒ අහගෙන ඉන්නකොට ඔය ඇත්ත මේක පළමුවෙන්ම අවබෝධ කරගන්න ඕනේ මේ සූත්‍රයේ තියෙන්නේ මොන වගේ කාරණාද කියලා. ඉතින් දැන් එහෙනම් අපි මේ සූත්‍රය අවබෝධ කරගැනීමේ පැත්තට අවධානය යොමු කරමු. කරණීය කියන්නේ කල යුතු කියන කවුරුත් දන්නවා. පාලි නිකන් සිංහල වගේ එච්චර අමාරු නෑ. වචන ටිකයි තියෙන ඉගෙන ගන්න. ගාක් සිංහලට සමාන වචන ගොඩාක් තියෙනවා. ඒ නිසා යම්කිසි කෙනෙක් පාලි භාෂාව ඉගෙන ගන්න හිතුවොත් මාස 4-5ක් වගේ කෙනෙකුට සිංහල භාෂාව පුළුවන් සිංහල කතා කරන අයට මාස 4-5කින් පාලි භාෂාව
ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ අනුව බැලුවම මේ දැන් අපි පාලි භාෂාවෙන් තියෙන මේ සූත්‍රය අපි සරල විදිහට අපි පොඩ්ඩක් ඒ ගැන අවධානය යොමු කරමු. මෙත්ත කියන වචනේ තේරුම කවුරුත් දන්නවා. මොකද්ද මෙත්ත කියන්නේ? මෛත්‍රිය. කවුරුත් දන්නවා. ඒ කියන්නේ ඒකත් සිංහල වගේමයි නේ. මෛත්‍රිය කියන වචනේ අපි මෛත්‍රී කියලා කිව්වට මෛත්‍රිය කියලා කිව්වම ඒක සංස්කෘත. අපි මෛත්‍රිය කියන වචනේ මෙත්ත කියන වචනේ මෙත් කියලා තමයි නියම විදියට ගත්තොත් මෙත් භාවනාව. මෙත්තා භාවනාව. මෙත්තා කියවම පාලි වෙනවා. ඒතර මෛත්‍රිය කියන වචනේ පාලියෙන් එන වචනයක්. මෛත්‍රිය. දැන් මේ වචනේ ව්‍යාකරණානුකූල තේරුම එච්චර වැදගත් නැහැ. මේකේ තියෙන භාවමය තේරුමක්. භාවමය තේරුමක් කියන්නේ අපේ හැඟීම් එක්ක තේරුම් ගන්න ඕන එකක්. දැන් අපි මේ අම්මා කිව්වම ව්‍යාකරණානුකූලව පැහැදිලි කරන්න පුළුවන්. හැබැයි අම්මා කියන එක අපි තේරුම් ගන්නේ භාවමය අර්ථයකින්. දැන් මේ බුලත් වට්ටිය කිව්වම මෙතන බුලත් වට්ටියක් තියෙනවා. මේ බුලත් වට්ටිය කිව්වම අපට භාවමය තේරුමක් එන්නේ නැහැ ඒකේ. බුලත් කරන පෙරේතම ආසම කෙනෙකුට ඉතින් බුලත් කන්න නැති වුණාම පොඩි හැඟීමක් ඇති වෙන්න පුළුවන්. මේසියක් කිව්වම අපට භාවමය අදහසක් එන්නේ නැහැ. පුටුවක් කිව්වම අපට භාවමය අදහසක් එන්නේ නැහැ. අපට අම්මා කිව්වම ඒක තියෙනවා භාවමය තේරුමක්. භාවමය කියන එකේ තේරුම මොකද්ද? හැඟීම් අයිස් වෙනවා. අම්මා කියලා කිව්වම අපේ හැඟීම් අවදි කරනවා. ඒක නිසා මේකේ තියෙන වැදගත්. නිසා මේකේ භාවමය කියන්නේ අපේ හැඟීම් එක්ක සම්බන්ධ එකක්. අපි සාමාන්‍යයෙන් හරදරයක් වුණු කකුලක මේ අපි මහාන් වුණත් කකුලක් කැපුණොත් එහෙම පඩි පෙළියක් කොහේ හරි බුදු අම්මෝ කියලාම තමයි කියවෙන්නේ. දැන් අම්මට අපි බුදු කෑල්ලක් දාලා කතා කරන්නේ. මගේ බුදු අම්මා කියලා කියන්නේ. එහෙම අපි පුරුදු වෙලා තියෙනවා. දැන් මෙතන මේ මාතා යතානියම් පුත්තන් කියන එකේ තියෙන එක තරහා දුරකට මේ සූත්‍රයේ තේරුම් ගන්න අම්මා වැදගත්, බොහොම වැදගත් වෙනවා. ඒ කියන්නේ මේ සූත්‍රයේ තියෙන එකම උදාහරණය කියලා තියෙන්නේ මේ මෛත්‍රිය වඩන්න ඕන කවුරු වගේද? මේ අම්මා වගේ. අම්මා කෙනෙක් වගේ. අම්මා එහෙම නැත්තම් අම්මා කෙනෙක් දරුවෙකුට ආදරය කරන්න වගේ තමයි මේ මෛත්‍රී කරන්න කියලා තියෙන්නේ. එතකොට ඔය ඇත්තෝ කවුරුත් මේ අම්මලා නොවුනත් අම්මලා තියෙන ගොඩක් අය මේ බණහන අයත් අම්මලා ඉන්න හුඟක් බණහන්නේ අම්මලානේ නේද? පිරිමියට වැඩි. එතකොට මේ අම්මා කෙනෙක් කියන එක පිරිමි කෙනෙකුට උනත් අම්මා කියන එක ගැන අදහසක් තියෙනවානේ. මේ කියන්නේ අම්මා කෙනෙක්ගේ ආදරය කිව්වම අපි දන්නවා අම්මා අපිව හදපු හැටි. දැන් මෙතන මම බණ අහන්න එනකොට මේ අම්මා කෙනෙක් අම්මා නෙමෙයි මම හිතන්නේ ආච්චිද දන්නේ නැද්ද ළමයා තියන් හිටියේ නේ? ආච්චිද? අම්මාද? අර පොඩි ළමයා තියන් හිටියේ? ආච්චි. කෝ අම්මා? අම්මා තින්නවද? ඈ? අම්මා ආවේ නැද්ද අද? ඈ? රස්සාවට ගිහිල්ලා. ආච්චිත් එක්ක පුංචි ළමයෙක් ආවා. ඒතර ඒ ළමයා මම දැක්ක වඩාගෙන ඉන්නවා මෙතන ඉඳලා ළමයා ටිකක් එහෙම කරන හන්ද පුංචිම ළමයෙක් නිසා අම්මා එළියට ගියා. ඒතර ඒ අම්මා දිහා මම බලන් හිටියා මේ බණට ඇවිල්ලා ඒ අම්මා දිහා ආච්චි වුණත් අපි ඕනම දරුවෙක් අතර ගත්තම අපිට දරුවෙක් ගැන මාස 3-4ක දරුවෙක් ගැන ආදරයක් හිතෙනවා. අපි වුණත් දරුවෙක් අතර ගත්තොත් පොඩි වෙලාවකට හරි අම්මා කෙනෙක් වගේ වෙනවා. මොකද දරුවෙක් දැක්කම ආස හිතෙනවා. ආදරයක් හිතෙනවා. ඒක සාමාන්‍ය මානසික හැඟීමක්. ඒ වගේම අම්මා කෙනෙක් දරුවෙක් හදන්නේ කොහොමද කියලා මේ සියලුම දෙනා දන්නවා. මොකද අපි ඔක්කොම දරුවෝ නිසා. අපි කවුරුවත් අහසින් වැටලා නැහැ නේ. අපි අම්මා කෙනෙක් දුකසේ හදපු කෙනෙක් අපි දස මාසයක් කුසේ තියාගෙන ඉඳලා මේ ලෝකෙට බිහි වුණාම දුක් කඳුළු මැද අනන්ත කැපකිරීම කළා තමයි ජීවිතයක් අතරම ජීවිත පූජාවකින් තමයි අපි ගොඩ ගන්න. ඒතර ඒ අම්මා කෙනෙක් දරුවෙක් හදන්න කරන්නේ ජීවිත පූජාව. විශේෂයෙන්ම මාස 3-4 දෙනෙන් ඔය කොටු කොල්ල තියාගන්න පුළුවන්. විශේෂයෙන්ම අවුරුද්දක් වුණාට පස්සේ හරිම බයෙන් ඉන්න ඕන. මොනව කරනවද කොහේ යනවද? හැම තිස්සෙම විශේෂයෙන්ම අවුරුද්ද දෙක කාලේ නේද?
හරි අමාරු ළමයා මොනවද කරන්න කියලා හැමතිස්සෙම අවධානයෙන් ඉන්නවා. ඒ වගේ පුංචි කාලේ අමුතුවෙන් මං කියන්න ඕනේ මේ කැතකුණු වත ගන්න එකේ ඉඳලා නොඑක් වේදනා. ලෙඩ වුණාම දුක් කරදරයක් ආවම දරුවට වඩා අම්මලා තාත්තලා ලෙඩ වෙනවා. දරුවෙක් නැති වුණයි කිව්වොත් අම්මා තාත්තා කෙනෙකුට ඒක ඇත්තටම මේ ජීවිතේ නැති වුණා වගේ. දරුවෙක් කියන්නේ ජීවිතය. ඉතින් ඒක මහා පුදුම දෙයක්. ඒක සතුන්ටත් ඒ විදිහට තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා මෙන්න මේ අම්මා දරුවා ගැන හිතන විදියට. ඒ කියන්නේ අපිට ලෝකේ දිහා බලන්න පුළුවන්ද? පුළුවන්ද? ඔයත්තන්ට අම්මා කරපු ටික හරි දරුවා දිහා බලපු විදියට හරි මේ පුළුවන්ද ලෝකේ දිහා බලන්න? පුළුවන්ද? ඈ? පුළුවන්ද? ඈ? අමාරු. පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ තමයි. එහෙනම් බුදු වෙන්න ඕන. ඒ කියන්නේ අම්මා කෙනෙක් දරුවෙකුට කරන දේ ඒ විදියට වෙනත් දරුවෙකුට හෝ ලෝකෙට හෝ කරන්න බෑ. හැබැයි අපි හිත දියුණු කරගත්තොත් අපේ මනස දියුණු කරගත්තොත් අපට ඒ විදියට ලෝකේ දිහා බලන්න පුළුවන්. එහෙනම් මෙතන අපි ඉස්සෙල්ලම මෛත්‍රිය කියන එක අඳුන ගන්නවා. කොයි වගේද? අම්මා කෙනෙක්ගේ ආදරය වගේ කියලා. අපි එහෙම කියමු. සරල සිංහලට නගලා අම්මා කෙනෙක්ගේ ආදරය වගේ තමයි මේ මෛත්‍රිය කියන එක. ඒතර අම්මා කෙනෙක් දරුවෙකුට ආදරය කරනවා වගේ. බුදුරජාණන් වහන්සේ මේ මෛත්‍රී ගැන කියනකොට කියනවා ඒක සමස්ත සූත්‍රයේ මේ වාක්‍යයකින් කිව්වොතින් සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. මුළු මහත් ලෝක සත්වයාම වෙනසක් නැතුව උස් පහත් ભેදයක් නැතුව සීමාවක් නැතුව අනන්තය දක්වා අපරිමාණව මේ සක්වලෙන් එහාටත් පේන නොපෙනෙන මුළු මහත් ලෝක සත්වයාටම සුවපත් වේවා කියන හැඟීම තමයි අපි මෛත්‍රිය කියලා කියන්නේ. ඒතර ඒ හැඟීම බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ විදියට. මෙත්තාය චේතෝ විමුක්තියා භික්ඛවේ ආසේවිතාය භාවිතාය බහුලීකතාය යානිකතාය වත්තුකතාය සුසමාරද්දාය ඔහොම වචන ගොඩකින්. මේ මෛත්‍රිය කියන එක අපි අභ්‍යාස කළ යුතු දෙයක්. ආශ්‍රය කළ යුතු. ඒ කියන්නේ අපි ඇසුරු කරනවා කියන්නේ ක්‍රියාවක් නේ නේද? ආශ්‍රය කරනවා කියන්නේ ක්‍රියාව. භාවිතාය කියන්නේ අභ්‍යාසෙමයි. බහුලීකතාය කියන වචනේ තේරුම හුඟාරයක්. යානයක් වගේ. යානයක් කියන්නේ යන තැන යනවා ඒක. අරන් යනවා. වස්තුවක් වගේ අපි ආරක්ෂා කරගන්න දෙයක්. හොඳින් ආරම්භ කරන්න ඕන. ඊටාම් හොඳට පුහුණු වෙන්න ඕන. පරිචිතාය. එතකොට මෛත්‍රිය කියන වචනය නිකන් තේරුමක් තියෙන එකක් නෙවෙයි. ඒක අභ්‍යාසයකින් කරන්න පුළුවන් දෙයක්. මම අහුව ඔබට ලෝකයට අම්මා කෙනෙක් වෙන්න පුළුවන්ද කියලා. එතකොට කිව්වේ අමාරුයි කියලා. හැබැයි අන්නේ ලෝකයට අම්මා කෙනෙක් වීමට අපි සූදානම් වීම. මුළු මහත් ලෝකයටම අම්මා කෙනෙක් වීමට මහන්සි ගැනීම තමයි මෛත්‍රී භාවනාව කියලා කියන්නේ. ඔබට ලෝකයට අම්මා කෙනෙක් වෙන්න පුළුවන් නම් ඔබ ලෝකයේ අම්මා කෙනෙකුට වගේ ලෝකයේ දිහා බලන්න පුළුවන් නම් ඔබ මෛත්‍රී භාවනාවේ හුඟා ඉස්සරහට උඩට ගිහිල්ලා තියෙනවා. ඒක නිසා මෛත්‍රී සම්පන්න හිතක් ඇති කර ගැනීම ඊටාම වැදගත්. මේක සරලව කිව්වොත් මම මෛත්‍රිය ගැන කියන වචන කියද්දී මම කැමති ඒකට මේ ආදරය කියන වචනේ යොදන්න. හැබැයි ආදරය කියන එකේ තියෙන තරහ කියන අදහසක්. මොකද ආදරය වෛරය ආදී සාමාන්‍ය ලෝකයාගේ ආදරය නම් වෛරයට පෙරලීමට තියෙන ඉඩකඩ වැඩි. මේ ආදරය වෛරයට පෙරලෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි ආදරය කියන වචනේ මෙන්න මෙහෙම යොදන තැන තියෙනවා. සතුන්ට ආදරය කරන්න. එහෙම කියනවා නේද අපි? සතුකටවත් ආදරය කරන්න පුරුදු වෙන්න. අම්මා තාත්තට ආදරය කරන්න. එතකොට අපි නිතර ව්‍යවහාරයේදී මේ ආදරය කියන වචනේ අපිට ටිකක් අර මෛත්‍රී කිව්වම පොඩි යාන්ත්‍රික ගතියක් දැනුණට ආදරය කියන එක ටිකක් භාවාතිශය පපුවට දැනෙන ගතියක් තියෙනවා. ඒක හන්දා මම කැමති මේක විශේෂ ආදරය කියන වචනේ විශේෂ අර්ථයකින් යොදන්න.
ඒ නිසා මෛත්‍රිය කියන්නේ මුළු මහත් ලෝකයටම ආදරය කිරීමේ කලාව. මුළු මහත් ලෝකය දෙසම ආදරෙන් බැලීමේ කලාව. මුළු මහත් ලෝකයටම තමන් විවෘත වීම. මුළු මහත් ලෝකය සමග සංවේදී වීම. මුළු මහත් ලෝකයම තමාගේ කරගෙන ජීවත් වීම. මුළු මහත් ලෝකයම තමා කර ගැනීම. මෙන්න මේ හැඟීම තමයි අපි මෛත්‍රී භාවනාව කියලා දේශනා කරන්නේ. පින්නතුනේ මේ මෛත්‍රිය කියන එක ඕනෑම කෙනෙකුට තේරෙනවා. අපි සතෙකුට ආදරය කළොත් බල්ලෙකුට වෙන්න පුළුවන්. වෙනත් කෙනෙකුට වෙන්න පුළුවන්. අපි පූසෙක් අල්ලලා අතපත ගෑවොත් බල්ලෙකුට අතපත ගෑවොත් අපි ආදරෙන් කන්න දුන්නොත් ඒ සතාට ඒ මෛත්‍රිය කියන එක තේරෙනවා. ඒ වගේම මිනිස්සුන්ටත් තේරෙනවා. මේ අපේ මෛත්‍රිය කියන එක මිනිස්සුන්ටත් තේරෙනවා. මිනිස්සුන්ට ඊටත් වැඩි තේරෙනවනේ නේ. ඊටත් වැඩි තේරෙනවා. ඒ වගේම ගස් කොළන් වලටත් තේරෙනවා. දැන් හොය විද්‍යාත්මකව සොයාගෙනත් තියෙනවා ඒක. ගස් කොළන් වලට අපි කියනවා ගහක් අත්ගුණයකින් ඉඳුවොත්නේ සමහර අයට අත්ගුණේ තියෙනවා කියලා. ඒ කියන්නේ ගස් කොළන් වලට පවා මේ මෛත්‍රිය කියන එක දැනෙන එක. සංවේදී. මුළු මහත් සෝභා ධර්මයටම සංවේදී. ඒතර කොහොමද අපි මේ මෛත්‍රිය කියන එක අභ්‍යාස කරන්නේ කොහොමද? දැන් හුඟක් අය මේ මෛත්‍රී භාවනාව අභ්‍යාස කරනකොට මේ හුඟක් අය අභ්‍යාස කරනවා විවිධ විදියට. දැන් අපි ගත්තොත් මේ වෛර සත්වයෝ, අවෛරී සත්වයෝ, මජ්ජාත්තික සත්තා, අවෛරී සත්තා නේද? එහෙම කියනව නේද? ඒක සම්පූර්ණයෙන්ම වැරදි. මොකද අපි වේරී සත්තා කියලා සමාජයේ ඒ විදියට බෙදන්නේ නැහැ. ඒතකොට මිනිස්සු අපි බෙදා ගන්නවනේ වේර අවේර කියලා. අම්මා තාත්තා එහෙම කියලා අපි බෙදා ගන්නවා. මෙතන ඒ විදිහේ බෙදීමක් බුදුරජාණන් වහන්සේ කිසි දෙනක මෛත්‍රී භාවනාවේදී බෙදලා නැහැ. එහෙම බෙදලා තියෙන්නේ පසු කාලීනව අපේ මේ විසුද්ධි මාර්ගය කියන පොතේ තියෙන එක තමයි හිමිසරේ භාවනා මධ්‍යස්ථාන වලට ඇතුල් වෙලා ඒක තමයි මේ මෛත්‍රී භාවනාවයි කියලා කරන්නේ. ඒකෙත් තියෙන්නේ වාචික භාවනාව. ඒ කියන්නේ දැන් අපි කාටත් පුළුවන් බෝධිය ළඟට ගිහිල්ලා මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා අහං අවේරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි අනීගෝ හෝමි සුඛියත්තානම් පරිහරාමි කියන්න පුළුවන්. ඔක තව ලස්සනටත් කියන්න පුළුවන්. මම සුවපත් වේවා මම සුවපත් වේවා කියලා. මේකේ මම සුවපත් වේවා කියලා පටන් ගන්න කියලා කොහෙවත් පොතේ නැහැ. එහෙම එකක් නැහැ. මෙතන වැදගත් වෙන්නේ බුදුහාමුදුරුවෝ මේ හැඟීම මේ මෛත්‍රිය කියන බලය තමන්ගේ මනසට අරගෙන ඒක මනසින් ලෝකයට පිට කිරීමක් මේක. ඒ වගේම මෛත්‍රිය නිකන් යොදන්න බෑ. මෛත්‍රිය නිතරම මනසින් කරන දෙයක්. මනසත් එක්ක එකහු වෙනවා. ඒ වගේ මේක ක්‍රියාවක් බවට පත් වෙනවා. ක්‍රියාවක් කියන්නේ මිනිසුන්ට අපි දැන් අම්මගේ ආදරය මේ නිකම් මේ ආදරය කරන එක නෙමෙයිනේ. කන්න දෙන්න ඕන, දුක සැප හොයන්න ඕන, ලෙඩ බේජ්ජෙන්න ඕනනේ, කිරි දෙන්න ඕන. ඒ වගේ එතන තියෙන ක්‍රියාකාරකම්. ඒතර මෛත්‍රිය කියන එකේ මෛත්‍රී ක්‍රියාකාරකම් තියෙනවා. ඒතර මෛත්‍රී ක්‍රියාකාරකම් එක්ක අපි එකතු වෙන්න ඕන. ඒ අනුව පින්නතුනේ දැන් අපි මෛත්‍රියේ ඒ පටන් ගන්නකොට අර මම මුලින් කිව්වා වගේ මෛත්‍රිය අම්මා එක්ක සම්බන්ධ කළා. අම්මත් එක්ක එකතු කරලා තියෙන්නේ. ඒක අපි කියලා තියෙන්නේ මාතායතාන යම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ. මෙතන විශේෂයකුත් කරලා තියෙනවා. මොකද්ද? බුදුහාමුදුරු උපමාවේදී විශේෂයක් කරලා තියෙනවා. මොකද්ද මේ විශේෂය? එක පුතෙක්. අර ඒකේ බරපතලකම. ඒ කියන්නේ ඒ තරම් බරපතල විදිහට දැන් දරුවෝ දෙන්නෙක් හිටියම අම්මගේ ආදරේ බෙදිලා යනවා. මොකද අපේ පවුලෙත් මම දන්නවා මේ පවුලේ 5 දෙනෙක් හිටියා. එතකොට මොකද වෙන්නේ? අර 5 දෙනෙක්නේ බෙදිලා යනවා. මෙතන බුදුරජාණන් වහන්සේ අවධාරණය කරනවා 5 දෙනා වෙනුවට එකම පුතෙකුට ඉන්න අම්මා කෙනෙක්. එතකොට හුඟා ගැඹුරුයි. හරි බරපතලයි. අන්න ඒ විදියට ලෝකය ගැන හිතන්න කියලා. තව එකක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා දෙනවා. මොකද්ද? මෙතන කියන්නේ පුතා කියලා. මොකද දූලට වැඩිය බුදුරජාණන් වහන්සේ දැනගෙන හිටිය අවබෝධ කරන් හිටියා අම්මලගේ ආදරේ බරපතලයි පුතා ඉදිරියේ. දූටත් ආදරේ තමයි. දූටත් ආදරේ හැබැයි අම්මලා පුතාලට තියෙන ආදරේ ඊටත් වඩා හුඟක් බරපතලයි. ඒක හන්දා මේක විශේෂතා දෙකක් පුතා සහ එකම පුතා කියන අර්ථයෙන් අන්න ඒ විදියට අපි ලෝකයට ආදරය කරන්න ලෝකයට මෛත්‍රී කරන්න කියලායි බුදුරජාණන් වහන්සේ මෙතන දේශනා කරලා තියෙන්නේ. මම අර මුලින් කිව්වා වගේ මේකේ කියලා නෑ වෛරී සත්තා එහෙම කියලා නෑ. කොහොමද කියලා තියෙන්නේ කියලා බැලුවොත් උද්දං අදෝච තිරියංච අසම්බාදං අවේරං අසපත්තා. උඩ
යට සහ වටේට මා මුල් කරගෙන දැන් මේ වටේට ඉන්නෝනේ ඉස්සරහින් ඉන්න කට්ටිය පස්සෙන් ඉන්න කට්ටිය වම් පැත්තට ඉන්න දකුණු පැත්තට ඉන්න මා වටේට ඉන්න කට්ටිය. ඒතර මා දැන් කොහොමද මේක මනස යොමු කරන්නේ? අපි භාවනාවක් විදියට අභ්‍යාස කරොත් එතෙන්ට ඇවිල්ලා අපි කල්පනා කරොත් අපි මනසින් සිතුවිල්ල ගන්නවා. මම දැන් මට අම්මා කරපු ආදරේ වගේ මුළු මහත් ලෝකයට මම මෛත්‍රී කරනවා. එතකොට ඉහළට පහළට මා වටේට. ඒතර වම් පැත්තට පසුපසට දකුණු පැත්තට ඉස්සරහට. එහෙම අපි මනසෙන් යොමු කරගන්න උඩට යටට. එතකොට අර වචනෙන් අපිට ඒක වචනයකට ඕනනම් දාගන්න පුළුවන් ලස්සන වචනයක් හදලා. එහෙම කිව්වට වරදක් නැහැ. නමුත් pāli වචනේ තියෙන උද්ද කියන්නේ උඩනේ අදෝච යට තිරියංච කියන්නේ වටේට. සරස් හැම පැත්තටම මා වටා කියන එක. එතකොට දැන් මේ හැඟීම ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේක විවිධ විදිහට පෙන්නලා තියෙනවා මේ මෛත්‍රිය කරන හැටි. තිට්ඨං චරන් නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත මිද්දෝ. නින්දට නොවැටි ඇවිදින වාඩි වෙලා ඉන්න නිදාගෙන ඉන්න ඒ හැම අවස්ථාවකදී හැම කෙනාටම ඒ වගේම දිට්ඨාවා ඒවා දිට්ඨා මොකද්ද ඒ කියන්නේ ඇහැට පේන නොපෙනෙන ඇහැට පේන මිනිසුත් ඉන්නවා අපිට නොපෙනෙන අයත් ඉන්නවා අන්න එහෙම මිසක් අර වෛරී අවෛරී අම්මා තාත්තා කියලා එහෙම නෙමෙයි අපිට එක්ක ඇහැට පේන අය අපිට නොපෙනෙන අය දීගාවායේ මහන්තාවා මජ්ක්‍ධිමාරස්ස කානුකතූලා දිග සත්තු ඉන්නවා මහත සත්තු ඉන්නවා කොට සත්තු ඉන්නවා ඊටා කුඩා සත්තු ඉන්නවා එහෙම ඉන්නවනේ නේ කොට අය ඉන්නවා ලොකු අය ඉන්නවා මහත අය ඉන්නවා කෙට්ටු අය ඉන්නවා දීගාවා ඒවා අද්දිට්ඨා ඒච දූරේ වසන්ති අවිදූරේ එතකොට ඒ විදියට පේන නොපෙනෙන උස මහත දිග මා වටේට ඉන්න උඩ ඉන්න යට ඉන්න ආදි වශයෙන් අපි මෛත්‍රී සිතුවිල්ල එක තැනක ඉඳගෙන S2 පියාගෙන ඒ සිතුවිල්ලට ඇවිල්ලා ඒ සිතුවිල්ල පතුරවන එක තමයි මෛත්‍රී භාවනාවේ අභ්‍යාසය. ඒ නිසා අර මෙතෙක් තියෙන අභ්‍යාසය සම්පූර්ණයෙන්ම වැරදි. දැන් අපි දෙවණියට යමු. මේක කොහොමද මේ S2 පියාගෙන කරන භාවනාවක් විතරද මේක? නැත්නම් මම සූපත් වේවා කියලා කරන භාවනාවක් විතරද මේක? නෑ. මේක අර යානිකතාය, වත්තුකතාය, සුසමාරද්දාය මෛත්‍රිය කියන එක ජීවිතය කරගත යුතු එක දෙයක්. මෛත්‍රිය කියන්නේ ජීවිතය. ඒ කියන්නේ අම්මා කෙනෙක්ගේ ජීවිතේ දරුවා කියන්නේ. ඒකයි අපි සමාන කරගන්නේ. අම්මා කෙනෙක්ගේ ජීවිතේ කොයි වෙලාවකවත් දරුවා අතහැරලා නැහැ අම්මා. දරුවෝ නම් අම්මලා අතහරිනවා ටිකක් ලොකු වුණාම විවාහයක් වුණාම ටිකක් අතහරිනවා නෙවෙයි. ඉතින් අතහරින්න වගේ යම් කාරුණු යෙදෙනවා. ටිකක් ඈත් වෙනවා. නමුත් දරුවෝ අම්මලා නම් මේ ඈත් උනත් අතහරින්නේ නැහැ. ලොකු උනත් අතහරින්නේ නැහැ. මේ දුප්පත් උනත් අතහරින්නේ නැහැ. බලන්නේ ලක්ෂණ ටික. ඒ වගේම නොමග ගියත් අතහරින්නේ නැහැ. ලෙඩක් දුකක් වුණත් අතහරින්නේ නැහැ. සමහරට අංශභාගය හැදෙන්න පුළුවන්, අතපය කැඩෙන්න පුළුවන්. ඒත් අම්මා දරුවා රැක ගන්නවා. ලෝකෙම බනින්න පුළුවන්. දැන් දේවදත්ත හොයාගෙන ගියේ දෙන්නයි නේ. එක්කෙනෙක් කවුද? බුදුරජාණන් වහන්සේ. අනිත් කවුද? අම්මා. මේ හොරෙක් කියලා හංවඩු ගහපු අඟුලිමාල හොයන් ගියේ කවුද? අම්මයි බුදුරජාණන් වහන්සේ විතරයි. ඒ කියන්නේ ලෝකෙටම එපා වුණත් එහෙනම් අම්මට කියන දේ මූහ එපා කරපු එකේ කෝක අල්ලලා දඬු කඳේ ගහන එකම තමයි හොඳ කියලා එහෙම කියන්න තිබුණා. නමුත් මේ පුතා හොයාගෙන මහපාරේ හැතපුම් ගානක් යනවා පුතා හොයාගෙන කවුද? අම්මා කෙනෙක්. අන්න අම්මා. අන්න එතකොට මෛත්‍රී භාවනාව ප්‍රායෝගික වෙනකොට බුදුරජාණන් වහන්සේගේ මේ උපමාව අපි එතෙන්ට දාන්නවා. ඒ කියන්නේ මේ ලෝකේ මිනිස්සු ඉන්නවා, කැත මිනිස්සු ඉන්නවා. ලස්සන මිනිස්සු ඉන්නවා. සල්ලි තියන අය ඉන්නවා. දුප්පත් අය ඉන්නවා. හිඟන්නෝ ඉන්නවා, අසරණ අය ඉන්නවා, පොහොසත් අය ඉන්නවා, ලෙඩ්ඩු ඉන්නවා, විශාල ලෙඩ ආබාධ තියෙන අය ඉන්නවා, රෝගී අය ඉන්නවා. මෛත්‍රී කරනකොට මේ කිසිම කෙනෙක් දැක්කම අපිට සාමාන්‍යයෙන් ලෙඩෙක්, මහල්ලෙක්, මහා හිඟන මිනිහෙක් දැක්කම අපිට ඇති වෙන හැඟීම මොකද්ද? නිකන් පිළිකුලක්. ඒ කල්ලා ගෙදරටවත් එනවට කැමති නැහැ කියලා. එහෙමනේ අපි. දුප්පත් මිනිහෙක් ටිකක් කිලුට රෙද්දක් ඇඳගත්ත මිනිහෙක් අපේ සමීපෙට යනවා තරහ යනවා අපට. බලන්න එහෙම නෙමෙයිද කියලා? දැන් මම ඉන්නේ මේ ගෞතමී පාරේ කෙළවරේ මම ඉන්නේ ගෞතමී පාර හරහා යන්න තියෙන්නේ යනකොට ඉතින් මේ කුඩුකාරයෝ මට හම්බ වෙනවා මගේ පන්සල ඉස්සරහා මේ මහා පැල්පත් ගොඩක් තියෙනවා උබේසේකරපුර පැල්පත් ගොඩක් තියෙනවා අනිත් පැත්තෙන් තියෙනවා වනාතේ ඉතින් මේ ලස්සන ගෙවල් දැක්කම ලස්සන ගෙවල් වලට අපිට යන්න හිතෙනවා දුප්පත් ගෙවල් දැක්කම කාලකන්ණි කියලා හිතෙනවා නමුත් මෛත්‍රියේදී අපට එහෙම හිතන්න අයිතියක් නැහැ අන්න ඒකයි අම්මා කෙනෙක් වගේ කියන එකේ ගැඹුර නිකම් අපි මෙතෙක් කල් හිතලා තිබුණේ නැහැ. අම්මා කෙනෙක්ගේ ගැඹුරන්නේ ඒකයි. එතනයි අපි ඒ විදිහටයි අම්මගේ උපමාව ගන්නෙ. ඒක ගැඹුරු විදිහටයි අපි ගන්නෙ.
අම්මා කෙනෙක් වගේ කියන එකේ අර්ථය යන්නේ ඒකයි. එතකොට අපි කුඩුකාරයෙක් දැක්කම අපේ මෛත්‍රී හිතක් තියෙනවා නම් අර සියලු සත්වයෝ සූපත් වේවා කියලා බෝධිය ළඟ කියලා කුඩුකාරයා දැක්කම තරහ යනවා. කාලකන්ණී පෙරේතයෝ මුම් බීලා මේ කියලා බනිනවා. මෙතෙන්දී අපිට එහෙම වෙන්නේ නැහැ. මොකද්ද වෙන්නේ? මේ මිනිස්සු ඇයි කුඩු ගහන්න පෙළඹුණේ? මේ මිනිස්සු මේකෙන් ගලව ගන්න බැරිද? රටේ මේකට නීතියක් නැද්ද? කවුද මේ කුඩු ගෙන්නන්නේ? මේක නවත්තන්න බැරිද? කියලා අපි තුල ඒ මිනිස්සයා ගැන විතරක් නෙවෙයි මේ වගේ විපතරපත් වෙච්ච සියලු දෙනා දිහා අනුකම්පාව පරවසව බලනවා. දැන් කොළඹ නගරේ ලස්සන ගෙවල් තියෙනවා. මිනිස්සු හරිය ලස්සනට ගෙවල් හදනවා. කොළඹ නගරේ පාරවලුත් හදනවා ලස්සනට. හරි ලස්සනට පාරවල් හදනවා. නේ? දැන් පාරවල් හරි ලස්සන අපි මම අගය කරනවා ඇත්ත වශයෙන්ම රටට ආඩම්බරයක්. ඒ වුණාට මට වෙලාවකට හිතෙනවා පාරවල් නම් කාපට් දාලා තමයි. නමුත් පාරෙන් ඇතුළට ගියාම මේ පාර්ලිමේන්තු පාර ලස්සනයි. ඇතුළට ගියාම අපට පේන විශාල මුඩුකු ටික ලී කෑලි හතරක් මත ලෑලි කෑලි ටිකක් අටවගෙන වහලට ටකරන් කොළ හතරක් පහක් දාගත්ත ඒව ඇතුලේ ජීවත් වෙන පවුල් ඒත් මිනිස්සු. එතකොට අපේ මෛත්‍රිය බලවත් නම් ඒ මෛත්‍රිය පෙරලෙනවා ඉබේම. ඒකේ සහෝදරයා බවට. මොකද්ද සහෝදරයා මෛත්‍රිය? වං අත බවට පෙරලෙනවා. මොකද්ද ඒ? කරුණාව. මෛත්‍රියේම ප්‍රබලත්වයෙන් ඇති වෙන මානසික හැඟීමෙන් ඇති වෙන එකක් තමයි කරුණාව කියන්නේ. කරුණාවේ තේරුම මොකද්ද? ඒකයි මේ වචන දෙකක් අපි යොදන්නේ. ඒක මෛත්‍රියම තමයි. හැබැයි මෛත්‍රී මානසික මේ දියුණුවෙන් ඇති වෙන දෙයක් ඒක. ඒක එක අතක් වගේ කියන්නේ. මොකද්ද ඒකට කරුණාවට අපි කියන්නේ තේරුම? කරුණා කියන වචනේම තියෙනවා ක්‍රියාව කියන එක. මෛත්‍රී එක පැත්තකින් ක්‍රියාකාරකම්. නිශ්චිත තේරුම ගත්තොත් කරුණාව කියලා කියන්නේ දුකටපත් වෙච්ච අයට පිහිටවීම. පරදුක්ඛේ සති සාදූනම් හදේ කම්පන කරෝති ඉති කියලා තමයි අර්ථ විවරණය කරලා තියෙන්නේ. ඒතර කරුණාව කිව්වම හිත උණු වෙලා ඒ අය වෙනුවෙන් ක්‍රියාත්මක වීමම හිත උණු වීම පමණක් නෙවෙයි ඒ අය වෙනුවෙන් ක්‍රියාත්මක වීමම කරුණාව කියන එකෙන් අපි අදහස් කරනවා. ඒතර අන්නේ විදියට අපි අර දුප්පතා දිහා බලන විදිය, අර හිඟන්න දිහා බලන විදිය, ගොඩය දිහා බලන නගරේ ලස්සන නැඳගත් මිනිස්සු ටික කල්පනා කරනවා ගොඩේ සරමක් ඇඳගත්ත මිනිස්සෙක් නාපෝ හද්ද ගොඩයක්. අපේ ඥාතීන් ඉන්න ගමේ රටේනේ. අපේ දුප්පත් ඥාතීන් ඉන්න ගොඩේ. රෙද්දයි හැට්ටේ ඇඳගෙන බෑග් මල් අරගෙන තාමත් යන ගැමියෝ තාමත් ගම්වල ඉන්නවා. අපේ ගෙදරට එහෙම ආවොත් අපට ලැජ්ජ හිතෙනවනේ. න්‍යායක් කියන්නත් බෑ. මේ ගොඩේ මිනිස්සේ මහද්ද ගොඩේක් නෑ දුප්පත් එකා මේ ඇවිල්ලා කියලා. ඉතින් ඒ මිනිස්සයා කැමති නෑකම කියගෙන අපි කියනවා අපි ඒකට විරුද්ධ තරහ යනවා අපිට නෑකම කිව්වා. හද්ද ගොඩේක් ඇවිල්ලා කියලා. මම විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ මම දැක්ක මේ උපාධි ප්‍රදාන උත්සවයේදී උපාධි ලබන්න ආපු මේ ළමයින්ගේ අම්මලා. ඇත්තටම අපේ රටේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට ඇතුළු සාතිශය පිරිසක් දුප්පත් පවුල් වලින් එන්නේ. සාතිශය පිරිසක් දුප්පත් පවුල් වලින් එන්නේ. උතාම දුකසේ අධ්‍යාපනය ලැබුව අය. මේ ළමයින්ගේ අම්මලා තාත්තලා දරුවෝ ලස්සනට ඇඳලා ඉන්නවා. අම්මලා තාත්තලාගේ ගැමිකම පේනවා. දුප්පත්කම පේනවා. අනුරාධපුරේ හද්ද ගොඩේ ගැමියෙක්ගේ පුතෙක් කියලා පේනවා. ඒ සමහර ළමයි කැමති නෑ අම්මව උපාධි ප්‍රදාන උත්සවයට ගේන්න. ඇයි? මිනිස්සු අඳුර ගන්න නිසා. ඊට පස්සේ පුතා දිසාපති වෙනවා. මහා දිසාපති වෙනවා. එතකොට හරි අකමැති අම්මා පෙන්නනවා. නෑය එනකොට ලොකු ලොක්කෝ එනකොට අම්මට කියන කුසියට වෙලා ඉන්න කියලා. අන්න අපේ ඒ කියන්නේ අපි මෛත්‍රිය සංවර්ධනය කළා නැහැ. මෛත්‍රිය සංවර්ධනය කරාම ඔව් මගේ අම්මා දුප්පත්. ඔව් මගේ අම්මා ගමේ. මේ මගේ අම්මා, මගේ අම්මා දුප්පත් තමයි. දුප්පත්කම සාපයක් නෙවෙයි කියලා හිතන්න මනස දියුණු වෙනවා. මෙතෙන්දී මෛත්‍රී භාවනාව කරන්න කලින් කරණීය සූත්‍රයේ වැදගත් ಗುಣධර්ම ටිකක් අපට කියලා තියෙනවා. මුලින්ම තියෙන ಗುಣ ටිකක් අපට කියලානේ. දැන් කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමේච නිවනට යොමු වෙන්න කැමති කෙනා මෙන්න මෙහෙමයි කියලා කියනවා. කොහොමද? සක්කෝ දක්ෂේක් උජූච සූජූච සුවචෝ. සුවච කියන වචනේ හරි වැදගත්. අහුම්කම් දෙන කෙනෙක්. සමහර අයට අහුම්කම් දෙන්න බෑ. Taman දන්නවා කියලා හිතන් ඉන්න. මට හරියට හම්බෙලා තුනේ එහෙම පඬිතුයෝ. Taman දන්නවා කියලා හිතන් ඉන්න. හමාර හාමුදුරුවොත් ඉන්නේ. ගිහියොත් ඉන්නේ. Taman දන්නවා අනුන්ට අහුම්කම් දෙන්නේ නැහැ. සුවච කියන්නේ නිතරම මනස අහුම්කම් දීමට සූදානම්. අම්මලා එහෙමනේ. අම්මලා කලබල නැහැ. අම්මලාගේ තීර අහුම්කම් දෙන ගතිය, ඉවසන ගතිය. මුදු අනතිමානේ මෘදු කියන වචනය. මුදු කියන එකේ තේරුම මෘදු. දන්නවනේ මෘදු කොමනේ රළු කියන එකට විරුද්ධ පැත්ත. යකඩයක් නම් රළුයි. මෘදු කොම නම්‍යශීලී. හරි මොලොක්. අපි කියනවා මොලොක් හිතක් තියෙන කෙනෙක්. ගල් ගෙඩියක් වගේ මේ ඕදියා මහා කළු ගලක් වගේ මිනිහෙක් කියලා අපි කියනවා. ඒ කියන්නේ හරි දරුණු
දරදඬු මිනිහෙක්. එතකොට මෛත්‍රී භාවනාවෙන් පුළුවන් වෙනවා මේ කළුගල් හිත් තියෙන මිනිස්සු මෛත්‍රී සහගත පුජ්‍යලයක් කරන්න. මහා යෝධ කළුගලක් අර බුදු පිළිමයක් කරා වගේ මෛත්‍රියට පුළුවන්කම තියෙනවා කළුගලක් තෙතමනයක් සහිත කෙනෙක් බවට පත් කරන්න. ඉතින් කළුගල් නම් බුදු පිළිම කරන්න පුළුවන්. හැබැයි මේ මනුස්ස කළුගල් නම් හරි අමාරුයි බුදු පිළිම බවට පත් කරන්න. කළුගලකුත් බුදු පිළිම කරන්න පුළුවන්. හැබැයි මිනිස්සු මෛත්‍රී සහගත කරන්න හුඟක් අමාරුයි. නමුත් බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ තුලින් බලාපොරොත්තු වෙනවා මිනිසුන්ට මේක පැහැදිලි කරන්න. සුවචෝ චස්ස මුදුවනතිමානි මොකක්ද අපි ඊළඟට ඊළඟට තියෙනවා මේකේ ಗುಣ ටිකක් හරි වැදගත්. ව්‍යාරෝසනා පටිඝ සංඥා නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡෙය්‍ය. ව්‍යාරෝසනා කියන්නේ මේ ගැටෙන හිත්. පටිඝ සංඥා කියන්නේ පටිඝ සංඥා කියන එකේ තේරුම නිකන් අපි කියන අර මෙහෙම නිකන් ඇස් යටින් බලන්නේ. තරහෙන් බලනවා, කටකොණින් බලනවා, ඉරිසියාවෙන් බලනවා, ක්‍රෝධයෙන් බලනවා. ඒතර ඒ පටිඝ සංඥා නැතුව නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡෙය්‍ය. ඒ වගේ සිතුවිලි වලින් ව්‍යාරෝසන ව්‍යා කියන ප්‍රකාශ කිරීම, තරහ ප්‍රකාශ කිරීම. ඒ වයින් අපි දුක ප්‍රාර්ථනා කරන්න මගේ නරක වචන වලින්, මගේ මූණේ නරක ඉරියව් වලින් මම මිනිසුන්ගේ දුක ප්‍රාර්ථනා කරන්න. ව්‍යාරෝසනා පටිඝ සංඥා නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡෙය්‍ය. බලන්න. එතකොට මේ බුදුරජාණන් වහන්සේ අපි තුල තියෙන ಗುಣ ටික කියලා දැන් ඍජු ගුණයක් තියෙන්න ඕන අපි. මෛත්‍රී වඩන කෙනෙක් අරයටත් නැමෙනවා, මෙහාටත් නැමෙනවා, අරයා කිව්වමත් නැමෙනවා, මෙහා කිව්වමත් නැමෙනවා. අපි ගාව මේ ඍජු ගුණය කියන එක හරි වැදගත්. අපි නිතරම යටත් වෙන්නේ ධනයට, බලයට, සල්ලි වලට, ලාභයට උදව් කරපු නිසා. දැන් සමහර හාමුදුරු කියනවා මේ හාමුදුරනේ මේ මොන වුණත් මේ මහත්තයා අපට උදව් කරලා තියෙනවා, පන්සල හදලා තියෙනවා. හැබැයි දායකයා පන්සල හදලා කෝටියක් වීදම් කරත් දායකයා වැරදි නම් වැරදි කියන්න භික්ෂුවට පුළුවන් වෙනවා. මහත්තයෝ දායක පන්සල හදපු වෙනම කතාවක්. මහත්තයාගේ නරක ගති ගුණ ටික නම් නරකම කියලා කියන්න පුළුවන් වෙනවා. නේ අපිට ඒක මිනිස්සයාට පුරුදු නැහැ. මිනිස්සයා කියන්නේ මොන වුණත් අපට උදව් කරපු මිනිස්සයා කියලා නේ කියන්නේ. උදව් කරපු කෙනාට උදව් කරපු කෙනාට උදව් කිරීම කියන එක වෙනම කතාවක්. උදව් කරපු කෙනාගේ වැරද්ද නිවැරදි කරන්න බෑ උදව් කරයි කිව්වම. ඒක කියන අපි සතර අගතිය. ඡන්දා දෝසා බය මෝහ. මෙයා මට උදව් කළා දෙන මෙයාටත් මම උදව් කරනවා. ඒක වෙනම කතාවක්. ඒ නිසා පින්නතුනි මෙතෙන්දී මෛත්‍රී වඩන කෙනෙක්ගේ ඉස්සෙල්ලාම පෞරුෂ වර්ධනයක්, තමන්ගේ චරිත වර්ධනයක්, ආධ්‍යාත්මික ගුණ නැගීමක් අවශ්‍ය වෙනවා. නිකම් මෛත්‍රී භාවනාව ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නැහැ. ඊළඟට මේ මෛත්‍රිය වඩනකොට මොකද වෙන්නේ අපට? සාමාන්‍යයෙන් අපේ බෞද්ධයන්ගේ ඇඟේ මට හිතෙන හැටියට මෛත්‍රිය තියෙනවා. දැන් මට මතකයි එකක් පාරක් මේ අපේ අම්මා මට කහම්බිලිය අර අම්මගේ ආදරේ මතක් වෙනවා මට. මේ කහම් මොනවද මේ කසාන හැදිලා. ඇඟ සේරම පුංචි කසාන. ඇඟිලි වලත් කසනවා, මෙහෙත් කසනවා, කකුලත් කසනවා. ඉතින් ඒ කාලේ අපේ ගම්වල බේත් ගෙන්නේ නැහැ නේ අම්මලා වැඩි. මත් පිටිසර දුප්පත් ගම කතුරුලි කියන ගමේනේ. අම්මලා කරන්නේ මේ ඔකට මේ නිදිකුම්බා මුල් ටිකක් තම්බලා ඕකෙන් වතුරෙන් හොදනවා. ඉතින් මම හොදලා ඉවරෙච්ච ගමන් දැන් හට්ටියේ තියෙන නිදිකුම්බා වතුර ටික මම පෙරළුව ලිප් ගල් තුනක් එළිය බැඳලා ඕකට දර ටිකක් දාලා තමයි නිදිකුම්බා හට්ටිය තම්බුවේ. මම ඉතුරු වෙච්ච ටික ලිපේ තැම්බි දිනනකොට මම ඕක ඇඟපත හොදගෙන ඔක්කොම කරලා ඉවර තියෙන වතුර ටික මම පෙල්ලුවා. පෙළුම හාපෝ පුතේ උඹ කරපු අපරාධය. මොකද මේ? නටන වතුර පොළොවට දැම්මම සත්තු මැරෙනවා. එතකොට අපේ අම්මලාගේ උණු වතුර කෝප්පයක් එළියට වීසි ගන්නකොට උණු වතුර එකක් අර මොකද්ද වාජනේට අපි කියන්නේ ඒකට දානකොට අපි නිතරම අපේ අම්මලා එහෙ ගැන හිතන්න පුරුදු වෙලා හිටිය ගැමිය පවා. අපේ සාමාන්‍ය ගැමිය පවා ඒ සත්තු ගැන හිතන්න පුරුදු වෙලා හිටියා. ඒ වගේම මේ මම දන්නවා ඉස්සර විශේෂයෙන්ම අපේ ගැමියෝ බිත්තර තම්බන්න කැමති නැහැ. බිත්තරය තැම්බුවොත් ළමයි ලැබෙන්නේ නැහැ කියලා මිනිස්සුගේ විශ්වාසයක් තියෙනවා. ඒ කියන්නේ දැන් අන්‍යාගමිකයෙකුට එහෙම නැහැ. අන්‍යාගමිකයෙකුට සත්තු කියන්නේ දෙවියන් වහන්සේ කන්න මාපු ටික. අලි කොටි වලස්සු යරන් අනිත් ඔක්කොම කන්න පුළුවන්. සමහර කට්ටිය උරු කන්නේ නැහැ. සමහර කට්ටියට අනිත් ඔක්කොම කන්න පුළුවන්. බල්ලෝ බලල්ලු හිවල්ලු සත්තු ඔක්කොම ටික කන්න පුළුවන්. ඒතර මේ සත්තු කියන්නේ අපිට කන්න තියෙන දෙවියන් වහන්සේගේ කැමැත්තට මවපු එක. හන්ද අපි ඒගොල්ලෝ පරිස්සමෙන් මරාගෙන කන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ හැම සතෙකුටම මෛත්‍රී කරන්න පුරුදු වෙන්න. ඒක හන්ද පින්නතුනේ අපේ ඇඟේ අපේ ගම්වල සතුන් මරණ එක ඇත්ත,
එහෙම සිදුවීම වෙන එක ඇත්ත. නමුත් අපේ ගම්වල මිනිසුන්ට තාම සතෙක් මරාගෙන කන්න 90%කටම 99%කටම බෑ. ටික දෙනෙක් සතුන් මරණ ඉන්නවා. බොහොම සුළු ගණනක්. වැඩි පිරිසකට 100ක් ඉන්න ගමේ එක්කෙනෙක් දෙන්නෙක් තමයි සතෙක් මරණ එක කරන්නේ. අනිත් අය කරන්න බයයි ඒකට. අපි සතුන් මරපුව කණ එකත් ඇත්ත වෙන්න පුළුවන්. නමුත් අපි එහෙම සතුන් මරන්න යන්නේ නැහැ. ඒතර ඒ වගේ අපි මනස පුරුදු වෙලා තියෙනවා සතුන් මැරීම වැරදි කියන එක අපේ මනසේ තියෙනවා. හැබැයි පින්නතුනේ ඒක ප්‍රමාණවත් නැහැ. ඒ ප්‍රමාණය විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මෛත්‍රී වැඩිම කියන එක අර අපේ ආධ්‍යාත්මීය ඇඟේ ටිකක් තියෙනවා. ඒක හොඳයි, හුඟක් හොඳයි. හැබැයි ඒක නෙවෙයි. දැන් මේ මෛත්‍රී වඩද්දී විශේෂයෙන්ම අපි සතුන් දිහා මම දන්නවා සමහර අය සතු දිහා බලන්න කැමතියි. සමහර අය බල්ලන්ට ආදරේ මිනිසුන්ට ආදරේ නැහැ. ගෙදර වැඩකාරයට පඩිය දෙන්නේ නැහැ. ගෙදර වැඩකාරයට පඩිය දෙන්නේ නැහැ. මේ කොහින් හරි ආපු දුප්පත් මිනිස්සෙක් ඉන්නවා. ඉතින් රුපියල් 15000 කිලෝ බෑ රුපියල් 15000 දෙන්න උඹට දෙන්න පුළුවන් 12000 අරන් ඵලයන් කියලා යවනවා. හැබැයි අර ඇල්ටේෂන්ද වල්ටේෂන්ද කියන බල්ලට රුපියල් 25000ක් විතර වියදම් කරනවා. ඒ බලු ආදරේ නෙමෙයි මේ මෛත්‍රී භාවනාව කියන්නේ. ඒ කියන්නේ බල්ලට ආදරේ කරන්න වගේ ඒක ආත්මීය විනෝදාංශයක්. ඒක නෙමෙයි මෙතන මෛත්‍රී කියන්නේ. මෙතන තමන්ගේ ගෙදර වැඩකාරය දිහා මෛත්‍රී සහගතව බලන්න පුළුවන් වෙනවා. මම දන්නවා ලොකු නෝන දිනන බල්ලන්ට ආදරේ වැඩකාරයට ආදරේ නැහැ. කොළඹ විශේෂයෙන් මට එහෙමයි හම්බෙලා තියෙනවා. වැඩකාරයට ගහනවා, වැඩට ගෙනාව පුංචි ළමයින්ට ගහනවා, දඬුවම් දෙනවා. හැබැයි බල්ලා ඇඳේ තියන් බුදිනවා. බල්ලත් එක්ක කෑම කනවා. බල්ලට කවනවා. බල්ලා නාවනවා. අපි බල්ලා නාවනවා සතු ළමයින්ට මිනිසුන්ට ආදරේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ මෛත්‍රියේදී එහෙම නිකම් මේ පෞද්ගලික වූ සතුන්ට කරන ආදරයක්ම නෙවෙයි. සතුන්ට ආදරය කරන එකත් බල්ලන්ට ආදරය කරන එකත් හොඳයි. ඒක බොහොම වටින දෙයක්. බල්ලන්ට සමහර අය ඉන්නවා බල්ලන්ට ආදරේ සතුන්ට ආදරය කරන එක හොඳයි. හැබැයි ඒ වගේම අනිත් අයටත් ආදරය කරන්න පුළුවන් වෙනවා. ඒක හන්ද මෛත්‍රී භාවනාවේදී ඒකේ විශේෂතාවයක් නැහැ. ඒක විශේෂතාවයක් නැහැ. මේ ළඟදී මගේ යාළුවෙක්ගේ මේ දරුවෙක් මැරුණා මේ ඇත්තටම පිස්සු බල්ලෙක් හපලා. මාස 10ක 12ක. ඉතින් මම ස්පිරිතාලෙට ගියා යනකොට ඒ ළමා රෝහලේ රෑ 12ට විතර ගියේ මම. ගියා මම එක භික්ෂුණීන් වහන්සේ කෙනෙකුට කතා කරලා ඇහුවා මම දන්න මේ මෛත්‍රී භාවනාව කළා මේ ළමයාට පිරිත් ටිකක් කියන්න ඕන පොඩි උපදේශයක් මම ඇහුවා. ඉතින් මට එතුමිය කියපු අවවාදය තමයි හාමුදුරුවනේ එක්කෙනෙකුට කොහොමද මෛත්‍රී කරන්නේ? ඊට පස්සේ මම තේරුම් ගත්තා මම මේ රෝහලට ඇවිල්ලා ඉන්නේ මගේ යාළුවගේ ළමයා නිසානේ. මං එහා පැත්තේ ඇඳවල් වලට යනකොට ඩෙන්ගු හැදිච්ච ළමයා මැරෙන්න දරුවෝ වැටලා ඉන්නවා. කඳුළු බේරගෙන අම්මලා ඉන්නවා. ඒත් මම කල්පනා කරා මට මේ දරුවට විතරක් පිරිත් කියන්න බෑ. ඒ පාරම ඇහැට පේන තෙක් මානේ වාට්ටුනේ හැමෝටම පිරිත් නූලක් ගැට ගහලා මෛත්‍රී කළා. එතකොට ඒකෙන් මම ඔයාලට කියන්න උත්සාහ කරේ මේ යාළුවට විතරක් උදව් කිරීම නෙවෙයි. ඒ වගේම අපි අදහසක් තියෙනවා මෛත්‍රී කියන්නේ මිත්‍රත්වය කියලා. ඒක වැරදි සම්පූර්ණයෙන්. මිත්‍රත්වයත් මෛත්‍රිය කියන වචනේ කිසි සම්බන්ධයක් නැහැ. මොකද මිත්‍රයෝ ඉන්නවා නම් අපට කවුද ඉන්නේ? හතුරුත් ඉන්නවා. මිත්‍රයෝ ඉන්නවා නම් අපට හතුරු ඉන්නවා. ඒක නම් මිත්‍රත්වයත් එක්ක මේක සම්බන්ධයක් නැහැ. ඒ නිසා මේක සම්පූර්ණයෙන් වෙනස්. ඊළඟට මේ මෛත්‍රී භාවනාව කරන් යනකොට අපට වැදගත් කරුණු ගණනාවක් අපේ අතුලාන්තයේ සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කරලා තියෙන මෙන්න මේ විදිහට. මුඛවන්නෝ විප්පසීදති. ඒ කියන්නේ මූණ ලස්සන වෙනවා. එහෙනම් අපි මෛත්‍රී භාවනාව වැඩුවොත් මූණ ලස්සන වෙනවා. කිසිම දෙයක් ගන්න ඕනේ නැහැ. මේ කළු වුණත් සුදු වුණත් මූණේ පැහැපත්කමක් ඇති වෙනවා. ඇස්වල දීප්තියක් ඇති වෙනවා. ඇස්වල දීප්තියක් ඇති වෙනවා. ඒ වගේම න පාපකන් සුපිනම් පස්සති නපුරු හීන පේන්නේ නැහැ. අසම්මූල්හෝ කාලං කරොත් සිහි කල්පනාවෙන්ම hina වෙවි මැරෙන්න පුළුවන්. තුවටන් චිත්තං සමාධියති. ඉක්මනින් සමාධියට හිත වැටෙනවා. අසම්මූල්හෝ කාලං කරෝති. සිහි කල්පනාවෙන් මැරෙන්න පුළුවන්. ওই විදිහට ගුණ 11ක් මෙත්තානිසංස සූත්‍රයේ සඳහන් වෙලා තිබෙනවා. ඉතින් ඒ නිසා පින්නතුනේ මේ මෛත්‍රිය කියන එක හරිම ප්‍රබල එකක්. ඒතර ඒක වඩනකොට අපේ ඇස්වල වෙනසක්, ශරීරයේ වෙනසක්, මනුස්සානම් පියෝ හෝති. ගියපු තැන මිනිසුන්ගේ ආදරය හම්බ වෙනවා. ඒ විතරක් නෙවෙයි ඔබත් ලෝකයට එකතුණයි කියන හැඟීම ඇති වෙනවා. ඒ වගේ මේකේ ආධ්‍යාත්මික ශක්තියෙන් ඔබ කියන එක්කෙනා නැති වෙලා ඔබ ලෝකයේ බවට පත් වෙනවා. ඒක මහා පුදුම වෙනසක්. මේ අපේ පීඩාකාරී ඔක්කොම තියෙන්නේ මම කියලා බදාගෙන නිසා. මේ මගේ ගෙදර, මේ මගේ නෑ, මේ මගේ කට්ටිය, මේ මගේ සල්ලි, මේ මගේ උද්දච්චකම, මේ මගේ උඩඟුකම, මේ මගේ මානය.
මේ මාන ඔක්කොම පුපුරලා තරහව නැති වෙලා නිසල විලක් වගේ සීතල දලදහරාවක් වගේ අපේ මුළු ශරීරයම වෙනස් වෙනවා. මුළු ශරීරයම වෙනස් වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ මෛත්‍රියට පිළිපන්න උත්තමයි. ඒකයි උන්වහන්සේ වසර 2500ක් ගිහිල්ලා අපි කාටවත් බුදුරජාණන් වහන්සේ අමතක කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ එක්ක අපි හිතනවා. තාමත් අපි ගරු කරනවා. එතකොට එවැනි දැන් අපි කරන්නේ අපිටත් බුදු කෙනෙක් වගේ හිතන්න පුළුවන්. අපි බුදුහාඳුරු ඈත් කරන්න ඕනේ නැහැ. සමහර අය කතා කරනවා රහත් වෙන්න. සමහර අය ඉන්නවා මහාචාර්යරු බෞද්ධ. සමහර අය ඉන්නවා මහා අභිධර්මකාරයෝ. හැබැයි එක දවසක් මෛත්‍රී හිතින් ගත කළා නැහැ. පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ප්‍රායෝගික වෙන්නේ වචන ගාථා කටපාඩම් කිරීමෙන්වත් ආචාර්ය උපාධි සමත් වීමෙන්වත් නෙවෙයි. මෛත්‍රී උපාධිය සමත් වීමෙන්. ඔබ තුල කොයිතරම් දුරට මෛත්‍රිය බලවත් වෙලාද කියන එකෙන් තමයි ඔබ බුදුරජාණන් වහන්සේට සමීප වෙන්නේ. ඒ විතරක් නෙවෙයි ඔබට තියෙන ලෙඩ රෝග, දිය වැඩියා වෙන්න පුළුවන්, හෘද රෝග වෙන්න පුළුවන්, අසහනයන් වෙන්න පුළුවන්, පීඩාකාරී තත්ත්වයන් වෙන්න පුළුවන්. මේ සේරම නැති වෙලා යනවා. ඒ විතරක් නෙවෙයි ඔබ ඉස්කෝලේ ගුරුවරයෙක් නම් ඔබ දරුවන්ට හොඳට උගන්වනවා. ඔබ පාරේ තාර දාන කම්කරුවෙක් නම් හොඳට තාර ටික දානවා. ඔබ ගොවියෙක් නම් හොඳට ගොවි තැන් කරනවා. හැම තිස්සෙම අපි ජීවත් වෙන කවුරුත් හරි එක්කනේ. දැන් අපි දන්නවා මේ අපේ ඉමදුව මහත්තයත් පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් හැටියට මිනිසුත් එක්ක ජීවත් වුණේනේ. ඉඩම් ඔප්පු හදන්න, ලිපි ලේඛන හදාගෙන මිනිස්සු වෙන මාත් ගිහිලා තියෙනවා. එතකොට ඒ මිනිස්සුන්ට අපි කොයිතරම් මේ මෛත්‍රී සහගතව ක්‍රියා කරනවාද? ඒතර ඕනම නිලධාරියෙක් මෛත්‍රී භාවනාව වැඩුවොත් එයා මිනිස්සුන්ට හරියම සමීපයි. එතකොට මේ අපේ කුසුමායි මදු මහත්මිය පාසල් ගුරුවරියක් විතරක් නෙමෙයි විදුහල්පතිනියක් අන්තිමේ නේද? ඒතර විදුහල්පතිනියක් හැටියට අනෙක් ගුරුවරු දිහා, ශිෂ්‍යෝ දිහා කොහොමද බලන්නේ? එතකොට ඔහු ජනප්‍රිය ගුරුවරයෙක් වෙනවා. පොලිස් නිලධාරියෙක් නම් ජනප්‍රිය පොලිස් නිලධාරියෙක් බවට පත් වෙනවා. ඒ නිසා පින්නතුනේ මේ මෛත්‍රිය පතුරෙව්වොත් අපේ ගමේ තියෙන ගැටුම් නැති වෙනවා. ඉරිසියාකාරය, ක්‍රෝධකාරය, වෛරකාරය කියලා එහෙම මිනිස්සු ඉන්න බෑ. අපි පවුලක් බවට පත් වෙනවා. කොටින්ම කියනවා නම් අපි හිර වෙලා ඉන්න මේ මමත්වයේ නැමැති හිරගෙදරින් ගැලවිලා අපි පොදුභාවයකට පරිවර්තනය වෙනවා. ඉතින් මේ බණ කියන රතන හාමුදුරුවොත් තරහක් යනවා, කේන්තිච්ච යනවා, ඔක්කොම යනවා. මම මෛත්‍රියෙන් බණක් කියනවා. මට ඔබට කියන්න පුළුවන් මෙහෙම. පින්නතුනේ මොන තරම් හිතේ කලබලකා නොසන්සුන්තා තිබුණත් මා සන්තෝෂ වෙනවා මම මෛත්‍රියෙන් වසන කෙනෙක් කියලා. මගේ හිත මුළු මහත් ලෝක සත්වයා ගැන හිතනවා කියලා මට කියන්න පුළුවන්. ඒ නිසා මම බණ පොතෙන් නෙමෙයි බෞද්ධ භික්ෂුවක් වෙන්නේ ආධ්‍යාත්මයෙන් මෛත්‍රිය තුල පිහිටලයි. ලෝක සත්වයාගේ යහපත වෙනුවෙන් ජීවිතේම දෙවෙනි කරගෙන හිතන්න පුළුවන් නම් අන්න ඒක තමයි මෛත්‍රිය කියලා කියන්නේ. ඒ නිසා ඒක අපිට සීමාකම් තියෙන හැමෝටම මෙහෙම කරන්න බෑනේ නේ. කුටුම්බයක් තියෙනවා, ගෙදර තියෙනවා, දරුවෝ ඉන්නවා, තමන්ගෙම කියලා දරුවෝ ඉන්නවා. එහෙමත් තියාගමු අපි. අපිට එක සැරේට වෙනස් වෙන්න බෑ. හැබැයි අපි ටික ටික හිත සංසාර ජීවිතය තුළ මේ ටික ටික හිත මේ මෛත්‍රී භාවනාවට හදනවා. එකක් ඔයත්තන්ට කියන්න පුළුවන්. හදන්න පටන් ගන්න. මෛත්‍රියට වැටෙන්න, මෛත්‍රී සයුරට එක් වෙනකොටම ඔබ වෙනස් කෙනෙක්. ඔබට දැනෙනවා ඔබ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියලා. ඔබට බුදුරජාණන් වහන්සේ වගේ හිතක්. ඒ කියන්නේ අම්මා කෙනෙක්ගේ පුංචි දරුවෙක් දිහා අම්මා කෙනෙක් බලනවා වගේ ලෝකේ දිහා බලන ඇස් දෙකක් ඔබට ලැබෙන්න පටන් ගන්නවා. ඔබගේ ඇස් දෙක වෙනස් වෙනවා. දයාපරවස ඇස් දෙකක් බවට පත් වෙනවා. ඉතින් මෛත්‍රී ගැන තව හුඟක් කියන්න තියෙනවා. අපේ ඉමදු මහත්මයාගේ ධර්ම දේශනාවේ අපිට කාලය නේද හරස් වීමක් තියෙනවා. ඉතින් අද මං හිතන්නේ කුසුමා ඉමදු මහත්මියත් ඒ වගේම ගුණසේන ඉමදු මහත්තයාත් මාතර හක්මන පළාතේ නේද? හක්මනනේ. පළාත් ඉඳලා මෙහි ඇවිල්ලා රාජ්‍ය සේවය ඊටාම ගෞරවනීය සේවයක් කළා. හුඟක් ආත්ම ගරුත්වයේ දිනාගෙන ජීවත් වෙලා ඒ වගේම තමන්ගේ බිරිඳත් හොඳ කීර්තිමත් විදුහල්පතිනියක් හිට කටයුතු කළා. හිටපු හොඳ පිරිසක්. ඉතින් අද මේ තමන්ගේ ඥාති පිරිස එකතු කරගෙන මේ ධර්ම දේශනාවක් සිද්ධ කළා. මේ බණ දේශනාව කළේ විශේෂයෙන්ම සරත් ජයකොඩි මහතා, ධර්මශ්‍රී පනාගොඩ මහතා, මිල්ටන් ප්‍රනාන්දු මහතා, අනුර ගුණසේකර මහතා යන අයට පින් අනුමෝදන් කිරීම සඳහා සියලුම සමාජිකයන්ගේ දෙමාපියන්ට පින් අනුමෝදන් කිරීමට, නෑදෑ හිතමිතුරන්ට ආශිර්වාද කිරීමට, ඒ වගේම මටත් ආශිර්වාද කරන්න ඕන කියලා තියෙනවා. ඒ ඔයත්තන්ගේ ආශිර්වාදය ඕන හැමතිස්සෙම. ඔයත්තන්ගේ හදවත ඇතුලේ මෛත්‍රිය මම කැමති මුළු ලංකාවේ මිනිසුන්ගේ හදවත ඇතුලේ ඉන්න. ඉතින් මිනිසුන්ගේ ආශිර්වාදය, මිනිසුන්ගේ ආදරෙත් මට ඕන. මටත් මිනිසුන්ට ආදරය කරන්න ඕන. අපි ඊතරකොට තමයි අපි තුල බැඳීම ඇති වෙන්නේ. ඒ වගේම මේ ස්ථානයට බෞද්ධ නාලිකාවට සෙත් ආශිර්වාද කරනවා.
ඒ සියලු ප්‍රාර්ථනා ඇතුළු ඊටාම උතුම් ධර්ම දේශනාවක් අද සිද්ධ කළා. ඒ ඔබ අප නමින් මිය පරලෝකයේ සියලු ඥාතීන් මේ පින් ලබාගෙන සුඛී සුවපත් භාවයට පත් වේවා කියලා සියලු දෙනාම සාදු කියලා පින් අනුමෝදන් කරන්නේ. ඒ වගේම අද ධර්ම දේශනාවේ ඔයත්තන්ට මම මෛත්‍රිය ගැන කිව්වේ. අපි දැන් වයසක අය වැඩියෙන් ඉන්නව බණ අහන්නෙත් අපේ අම්මලා මන් දන්න මේ බෞද්ධ නාලිකාවේ තරුණයෝ තහනවා වැඩිපුර අහන්නේ අම්මලා නේද? ඊට වැඩි හිටි අය. ඉතින් ඒ අම්මලටත් කියනවා ඔබ දැන් වයෝ වෘද්ධයි. ඔබ දැන් මේ නාලිකාවේ ඉඳලා මේ මොහොතේ ඉඳලා තමන්ගේ දරුවෝ දිහා විතරක් නෙවෙයි ලේලි දිහා දරුවෝ දිහා වගේ බලන්න. පුතා දිහා ආදරෙන් බලනවා වගේ බෑන දිහා ආදරෙන් බලන්න පුරුදු වෙන්න. ඔබ කොච්චර වෙනසක් වේද කියලා ඔබට දැනගන්න පුළුවන්. ඒතර ඔබට පළමුවෙන් පවුල් අතර ගැටුම නැති වෙනවා. අල්ලපු ගෙදර අයත් එක්ක ඔබට තියෙන ප්‍රශ්න. ළඟපාත අයත් එක්ක හැමෝටම ප්‍රශ්න තියෙනවා. ඔබට ඒ ප්‍රශ්නත් බොහොම ඉක්මනින් විසඳෙනවා. ඔබ මෛත්‍රිය මූලිකව, මෛත්‍රිය ඇහැකින්, පටිඝ සංඥාවෙන් තොරව, ගැටෙන හිතකින් තොරව ලෝකේ දිහා බලන්න පුරුදු වෙන්න ඔබ සැනසෙල්ලටපත් වෙනවා. ඔබට මේ මොහොත තුල දැන් මේ එළියට යනකොට ඔබගේ ඇස් දෙකේ මෛත්‍රිය පුරවගෙන, හදවතේ මෛත්‍රිය පුරවගෙන, මෘදු හිතකින්, මානය දුරුකල හිතකින් හිත ශක්තිමත් කරගන්න මේ මුළු ලංකාවේ මිනිස්සු එහෙම හිතනවා නම් මේ ලංකාවේ කවදාවත් ගැටුමක් ඇති වෙන්නේ නැහැ. ඉතින් අද දිනේදී මම සන්තෝෂ වෙන මේ බණට එන්න ලැබීම ගැන විශේෂයෙන්ම ඉමදුව මහත්මයා අපේ ලොකු ස්වාමීන් වහන්සේලාගේ බොහොම සමීප දායකයෝ. ඉතින් ඒ බණට වැඩිම ගැන මම සන්තෝෂ වෙනවා. ඉතින් ඉදිරියේදීත් ඔය ඇත්තෝ මේ කටයුතු වලට දායක වෙලා විතරක් නෙවෙයි පින්කම් කරනවා වගේම මේ මෛත්‍රී භාවනාව වැඩිමට අපි පටන් ගන්න ඕනේ. ඉතින් මේ වැඩිමෙන් බණහනටත් අපි නාලිකාවේ මේ ඔය ඇත්තෝ විතරන්නේ බණහන ගොඩාක් අය. දැන් ඔබ මෛත්‍රී සහගත වෙන්න. ඔබ ආදරණීය පුජ්‍යලෙක්. ඔබ මව්වත් පුජ්‍යලෙක්. ඔබ සංවේදී පුජ්‍යලෙක්. ඔබ ගස්කොළන් වලට, සතුන්ට, ගහකොළට, වතුරට, සෝබාදහමට, මුළු මහත් ලෝකයට, දුප්පත් පොහොසත් හැමට උණු වෙන හදවතක් ඇති සංවේදී කෙනෙක් වෙන්න. එතකොට ඔබ වෙනුවෙන් ලෝකේ අඬාවේ. ඔබ වෙනුවෙන් මිනිස්සු දුක් වේවි. ඔබ බොහෝ කාලයක් මිනිසුන්ගේ හදවත් ඇතුළේ ජීවත් වේවි. ඒ නිසා මෛත්‍රිය කියන එක අමරණීය මහා ආධ්‍යාත්මික ශක්තියක්. ඒ ආධ්‍යාත්මික ශක්තියට එකතු වෙන්න කියලා ඔබ හැමදෙනාටම ආරාධනා කරමින් තුනුරුවන් සරණින් සිතක් සාන්තියක් යහපතක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරමි. අද දින මෙම ධර්මදේශනාව සිද්ධ කිරීම සඳහා කොළඹ කල්යාණ මිත්‍ර භාවනා සංසදය, කල්යාණ මිත්‍ර යහපත් දෙයට මඟ පෙන්වන ඒ සංසදය මගින් මේ පින්කම කිරීමට දායක වුණා කුසුමා ඉමදුව මහත්මිය, ලක්ෂ්මී ප්‍රනාන්දු මහත්මිය, පුෂ්පා වික්‍රමසේකර, කල්යාණී විජේතිලක, ලතා ඉමදුව, රුක්ෂානාද සිල්වා මහත්මිය, නුරන්ජිබ් බේරිය පද්බේරිය මහත්මිය, අනුලා ජයකොඩි මහත්මිය, ලිලිබඩ් සිල්වා මහත්මිය, පියවති ඉමදුව මහත්මිය, සිරිමා රුවන් පතිරණ මහත්මිය, සෝමා අතුකෝරල මහත්මිය, කරන්ගා මදුවන්ති මෙනවිය, W ගුණසීලී මහත්මිය, කරුණාවති සිල්වා මහත්මිය, පූර්ණිමා ජයසේකර මෙනවිය, කමලා තිලකරත්න මහත්මිය ඇතුළු මේ පිරිස තමයි අද මේ පින්කමට දායක වුණේ. ඉතින් ඒ අනුව ඒ කුසුමා එමදුවේ මහත්මිය, ලක්ෂ්මී ප්‍රනාන්දු මහත්මිය, පුෂ්පා වික්‍රමසේකර ඇතුළු ඒ සියලු දෙනාටමත් මම ආශිර්වාද කරනවා මෙවැනි යහපත් ක්‍රියාවන්ට යොමු වීම සඳහා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු තං සදා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයු අන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.